සර් උපක්‍රමවල කියන තැනින් ඉඳන් කියන්නකෝ. දත් උපක්‍රමවල දත්ත කියවීම ලිවීම දත්ත කියවීම ලිවීම දත්ත කියවීම ලිවීම ලිවීම ක්‍රමාදානවද ඒවට? නෑ පුතේ ඕනේ දත්ත කියවීම ලිවීම දෙක එකයි right ලිවීම එනම් ගබඩා කිරීම මෙම ආකාරයේ ආචායන උපක්‍රම මෙම ආකාරයේ ආචායන උපක්‍රමවල දත්ත කියවීම ලිවීම එනම් ගබඩා කිරීම සඳහා ඔව් පුතේ ඇයි ඉතින් රෙකෝඩින් එකක් දෙනවනේ චුට්ටක් අඩු වුනහම ඒ ටික ලියා ගන්නකො හැමෝටම කියනවනේ පුතේ දැන් ඔව් සර් වීඩියෝ එක දානවනේ. ඔව් වීඩියෝ එක දානවා පුතේ මෙම ආකාරයේ ආචායන උපක්‍රමවල දත්ත කියවීම ලිවීම එනම් ගබඩා කිරීම වෙලා යන පුතේ ඒකයි වැඩේ ලිවීම එනම් ගබඩා කිරීම සඳහා සර් මාව මේ ක්ලාස් එකෙන් කට් වුණා ඒකින්ද ලියා ගන්න බැරි වුණා සර් ආයි කියන්න ඕ චුට්ටක්. මේක හරියන්නේ නැහැ පුතේ මෙහෙම කරන්න බෑ මෙම ඔය ඔයාලා රෙකෝඩින් එක බලන්නකෝ. රෙකෝඩින් එකක් දානවා කියවනේ ඒක මයික් ඔෆ් රෙකෝඩින් එක දානකොට ඒක බලන්න කියන්නකෝ. හැමෝගෙම මයික් ඔෆ් කරමු. දැන් මයික් නම් ඔව් පුතේ දැන් එහෙම තමයි වෙන්නේ. ඒතකොට පුතාලට කතා කරන්න බැරි වෙනවා. ලියා ගන්නකෝ. මෙම ආකාරයේ දැන් දූල පුතාලගේ ওই කට් වෙන වෙලාවට අම්මාට හරි තාත්තට හරි ඇවිල්ලා ඉක්මනට ලියා ගන්න කියන්නේ. මෙම ආකාරයේ මොන මං කියනවා නැවතත් ආචායන උපක්‍රමවල මෙම ආකාරයේ ආචායන උපක්‍රමවල දත්ත කියවීම ලිවීම එනම් ගබඩා කිරීම සඳහා ලේසර් කිරණ මොකද්ද? ලේසර් කිරණ ලේසර් කිරණ උපයෝගී කරගනී. මෙම ආකාරයේ ආචායන උපක්‍රමවල දත්ත කියවීම ලිවීම එනම් ගබඩා කිරීම සඳහා ලිවීම කියන්නේ ගබඩා කිරීම කියන එක right කිරීම සඳහා ලේසර් කිරණ උපයෝගී කරගනී. ලේසර් කිරණ උපයෝගී කරගනී. හරි CD DVD ලියන්න ඊට පස්සේ CD, DVD මෙම ප්‍රකාශ මාධ්‍යට උදාහරණ වේ. CD DVD මෙම ප්‍රකාශ මාධ්‍යට උදාහරණ වේ. හරි සර්. දත්ත එහා මෙහා ගෙන යාම එහා මෙහා ගෙන යාම මේකට අපි කියනවා පෝර්ටබල්. ඒ වචනේ ලියා ගන්න. පෝර්ටබල්. හරි? පෝර්ටබල්. Excuse me sir. ඔව් පුතේ.
හරි සර්. සර් රෙකෝඩ් එකක් දානවද සර්? මගේ පිටින් පිට කට් වෙනවා ඒකයි. දානවා පුතේ දානවා. හරි. පුතාලා හැබැයි මේමයි කට් වෙනවා නම් තීරමක් නෑ පුතේ. පොඩ්ඩක් සිග්නල් තියෙන තැන් වලට හැමෝම පොඩ්ඩක් බලන්න පුතේ. Tamanට හොඳට සිග්නල් තියෙන තැනකට යන්න ඕනේ. දැන් ඔතන ওই කට් වෙනවා නම් එතනම ඉන්න එපා. චුට්ටක් ෆෝන් එකෙන් ජොයින් වෙන්න දෝ. හරි එහෙමනම් චුට්ටක් ඒ හොඳ තැනකට යන්න. නැත්තම් පුතේ සමහර තැන් වලට අපි ඩයලොග් වැඩ කරන්නේ නැහැ. සමහර තැන් වලට මොබිටෙල් වැඩ කරන්නේ නැහැ. සමහර තැන් වලට එහෙම තියෙනවා. ඒතකොට පොඩ්ඩක් සිම් එක හරි මාරු කරලා බලන්න. අලුත් සිම් එකක් හරි අරගෙන රයිට්. හරි කෝකටත් වීඩියෝ එක දානවා රයිට්. එහා මෙහා ගෙන යාම තමා පෝටබල් කියන්නේ. හරි දත්ත එහා මෙහා ගෙන යාම ඒ කියන්නේ අපි එහා මෙහා ගෙන යාමට පෝටබල් කියනවා. පහසුවෙන් සිදු කළ හැකි ගෙන යාම පහසුවෙන් සිදු කළ හැකි පහසුවෙන් සිදු කළ හැකි ගබඩා මාධ්‍ය ආකාරයකි. මොකද්ද සර්? මොකද්ද කියලා අහන්න එපා පුතේ. කොතනින්දන්ද කියලා කියන්නකෝ. එතකොට කියන්න. සිදු කළ හැකි කියන ඉඳලා සිදු කළ හැකි ගබඩා මාධ්‍ය ආකාරයකි. ගබඩා මාධ්‍ය ආකාරයකි. සර් පහසුවෙන් සිදු කළ හැකි කියන පොඩක් කියනවාද? පහසුවෙන් සිදු කළ හැකි ගබඩා මාධ්‍ය ආකාරයකි. හරි සර්. හරි සර්. බලන්න ඉතින් මටත් ලියන්න. ගබඩා මාධ්‍ය ආකාරයකි. හරි මාධ්‍යකි හරි මාධ්‍ය ආකාරයකි. පුතේ මෙන්න ලියලා තියෙනවා. දැන්වත් ලියා ගන්න බැයිද? ඔන්න ලියලා තියෙනවා. හරි සර්. හරි නේද? හරි සර්. හරි. එතකොට මෙන්න මේ CD DVD දුවල පුතාලා දැකලා තියෙනවනේ නේ CD DVD right? එතකොට පුතේ මෙන්න මේ වගේ මේ පැත්තේ තමයි ලිවීම සිද්ධ කරන්නේ right? එතකොට ලේසර් කිරණ භාවිතා කරලා තමයි මේකේ ලිවීම සිද්ධ කරන්නේ. එතකොට ඒක අපි දත්ත ගබඩා කරන්නේ මේකේ දත්ත ලිවීම සිද්ධ කරලා. හරි? ඒක තමයි ඔය කිව්වේ ලියනවා කියවනවා කියන්නේ මේකේ තියෙන දත්ත CD රීඩර් එකකට දාලා ඒ කියන්නේ CD ප්ලේයර් එකකින් කියවන්න පුළුවන්. හරි? හරි ඊට පස්සේ අපි ලියාගමු මෙන්න මේ විදිහට. මම බෝඩ් එක මෙතන මකනවා. CD හා DVD සාරුච්ඡේදයකින්ද? ඔව් මේක ලියාගන්න. CD DVD එක්වරක් ලිවිය හැකි සර් ලිවිය හැකි කියලා නේද අතන තියෙන්නේ? ලිවිය හැකි CD RW කියලා ලියන්න. RW මේක යටින් පොඩ්ඩක් වරහනක් දාගන්න. rewritable. හරි සර්. rewritable කියන එක තමයි RW කියන එකෙන් කියන්නේ. හරි? හරි මේක දුවල පුතාලට මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. CD DVD ඒවා එක්වරක් ලියන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ කියන්නේ පුතේ අපි CD එකක් කියන එක ගත්තොත් හිස් ඒකේ මොනවත් නැහැ.
අපි මේකේ එකපාරක් රයිට් කරොත් පුතේ අන්න එකවරයි ඒකේ රයිට් කරන්න පුළුවන්. ඒවා අපි CD එක්වරක් මෙතන RW එක කපන්න CDR කියලා දාන්න. W එක කපලා දාන්න ටිපෙක්ස් කරන්න CDR read only. හරි. එතකොට පුතේ මෙන්න මෙතන read only කියලා ලියාගන්න එක වැරදිනවා. right? එක්වරක් පමණක් ලියන්න පුළුවන් නම් ඒක CDR ලෙස තමයි අපි හඳුන්වන්නේ. DVD එකක් DVR කියලා දැන් දූල පුතාලට ඇති CD එකක් බලන්න සමහර CD වල මෙතන පේනවා මේක පේන්නේ නැති වෙයි. DVD-R කියලා තියෙනවා. පේන්නේ නැහනේ. right? එතකොට ඒ කියන්නේ එකවරයි ලියන්න පුළුවන් හැකියාව තියෙන්නේ. හරි? එතකොට මේක කීපවරක් නැවත නැවත ලියන්න පුළුවන් ඒවා තියෙනවා. සෝක ලියාගන්නද? ඔව් ලියාගන්න. සර් ඔව් මට අර සුනම්ය තැටි කියන තැනින් ඩේටා ඉවර වෙලා කට් වුණා. එතනින් ඉඳන් කරාද? ඔව් පුතේ දැන් නිකන් හිටියේ නෑ. ඉතින් දූල පුතාලා ඩේටා ඔක්කොම දාගෙන ෆෝන් charge කරගෙන පුතේ පන්තියක් තියනවා කියලා කලින් දානවනේ පුතේ. ඒතකොට ඩේටා එහෙම ලෑස්ති කරලා තියාගන්න. අඩු ගානේ කාඩ් එකක් වෙනම එකක් දාලා තියාගන්න පුතේ. නැත්තම් පන්ති වලදී මැදදී කට් වුණාම හරි අමාරුයි. දැන් ඒ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා ඒ කොටස ලියා ගන්න. හරිද? දැන් ආයෙ නම් මුලින් ඉඳන් කියන්න බෑ පුතේ. rewritable RW. එතකොට පුතේ හරි. ඔන්න ඔක දූල පුතාලා පොඩ්ඩක් දැනගන්න ඕන. පුතේ CD එකවරක් ලියන්න පුළුවන් ඒවයි ගහලා තියෙනවා CDR කියලා. DVD වල නම් DVDR කියලා ගහලා තියෙනවා. එකවරයි එතකොට ඒක ලියන්න පුළුවන් හැකියාව තියෙන්නේ. CD හා DVD කීපවරක්ම අර රයිට් කරලා ලියන්න පුළුවන් නම් ඒ CD ඒ තියෙන දත්ත මකලා ආයෙ ලියන්න පුළුවන් නම් ඒක CDRW rewrite කියලා හඳුන්වනවා. ඒක DVD නම් DVDRW කියලා තමයි තියෙන්නේ. එතකොට RW කියලා තිබුණොත් නැවත ලියන්න හැකියාව තියෙනවයි කියලා දූල පුතාලා මතක තියාගන්න. R කියලා තිබුණොත් එකවරක් විතරයි ලියන්න පුළුවන් හැකියාව තියෙන කියන එක තමයි ඕකෙන් කියන්නේ. හරි මේක ලියාගත්තද? ඔව් සර්. මේකට යටින් ලියන්න CD මේක ලියාගන්න CD 31 ධාරිතාව right? CD 31 ගබඩා කළ හැකි ධාරිතාව 700යි MB වේ. මෙගාබයිට් 700ක් පුළුවන්. right? DVD 31 ගබඩා කළ හැකි ධාරිතාව 4.7 GB. සහ තව ඒවා තියෙන පුතේ. ඒකට කම එකක් දාලා ලියා ගන්නවා. ඒ කියන්නේ විවිධ ධාරිතාවයන් තියෙන DVD තියෙනවා. නමුත් CD එකයි තියෙන්නේ 700ම තමයි. DVD තියෙනවා 4.7 තියෙන DVD තියෙනවා. 8.5 GB තියෙන DVD තියෙනවා. right? 16 GB තියෙනවා. 30 GB වගේ දකින්න ලැබෙනවා. ඔන්න ඔහම ධාරිතාවයන් ලියා ගන්න පුළුවන්. එතකොට එක එක ධාරිතාවයන්ගෙන් යුත් DVD අපිට දකින්න හැකියාව ලැබෙනවා.
හරිද? හරි සර්. හරි. හැමෝම හරිද? හරි සර්. හරි. හරි සර්. හරි. හරි සර්. හරි. මම නැවත එතකොට මේකට පහලින් ආයෙ ලියන්න. මේකට පහලින් ලියන්න. CD කියන්නේ මොකද්ද? compact disc. CD කියන්නේ අපි ඔය CD කියන එක compact disc සංයුක්ත තැටි කියලා තියෙනවා. යන නමින්ද DVD සර් මොකද්ද DVD digital හරි. CD කියන්නේ compact disc. COMPACT compact disc සංයුක්ත තැටි කියනවා අපි CD වලට. සිංහල නම ඒකයි. CD කියන්නේ compact disc කියන එක CD වෙලා තමයි CD හැදිලා තියෙන්නේ. ඒක අපි සංයුක්ත තැටි හැටියට සිංහලෙන් හඳුන්වනවා. DVD කියන එක digital versatile VARSATILE versatile VARSATILE versatile disk සංඛ්‍යාංක බහුවිධ තැටි යන නමින්ද හඳුන්වයි. හරි සර්. හරි නේද? ඔන්න එතකොට CD DVD අයිති වෙන්නේ මොනවටද? මොන තත්ත්වයේ මොන විදිහේ වටද? ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වලට. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වලට තමයි CD DVD අයිති වෙන්නේ. තව එකක් තියෙනවා මොකද්ද? මීට අමතරව මෙතනින් ලියා ගන්න මීට අමතරව Blu-ray BLUE මීට අමතරව Blu-ray BLUE RAY මීට අමතරව Blu-ray ඉවර වෙන්නේ කීයද සර්? හරි සර්. Blu-ray කියලා ලියා ගන්න Blu-ray හරි යන නවීන තාක්ෂණයෙන් යුත් මොකද්ද සර් තාක්ෂණයෙන් යුතු නවීන තාක්ෂණයෙන් යුතු වැඩි ගබඩාධාරිතාවයක් පවතින හරි සර්. තැටි දක්නට ලැබේ. හරි සර්. මෙම තැටි බොහෝ විට වීඩියෝ ගබඩා කිරීමට
යොදා ගනි. ඔන්න කියන්න බැරි හින්දා මම ලිව්වේ. කටරි දෙනවා කියලාම. ඔව් සර් ළමයි දෙපාර අහනවනේ. ඒකනේ දෙපාරක් නෙමෙයි පුතේ පේනවනේ 3-4 සැරේ අහනවා. හරි හරි සර්. හරි ආයෙ පැහැදිලි ක්ලාස් කරද්දි මයික් ඔෆ් කරලා තියන්න සර්. පවුනේ පුතේ ඉතින් මොනවා හරි දෙයක් අහන්නත් ඕනේ නේද? එතකොට අර ගොළුව වගේ කරලා හරියන්නේ නැහැ නේ. දොළ පුතාලා ඉතින් වැඩි තියෙන්නේ පුතාලත් මොකද කරන්න ඕන? හොඳ සිග්නල් තියෙන තැනකට යන්න ඕනේ. එතකොට හරි. එතකොට හැමෝටම ඔව් හරි. එහෙම නැත්නම් ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක බලන්නත් වෙනවා. රයිට්. මීට අමතරව Blu-ray යන නවීන තාක්ෂණයෙන් යුතු වැඩි ධාරිතාවයක් පවතින තැටි දක්නට ලැබේ. මෙම තැටි බොහෝ විට වීඩියෝ ගබඩා කිරීමට යොදා ගනී. එතකොට පුතේ මෙන්න මේ ප්‍රකාශ මාධ්‍යය තියෙනවා මොකද්ද? ප්‍රකාශ මේක ලියා ගන්න එපා. ප්‍රකාශ මාධ්‍ය අඩංගු වෙනව මොනවද? CD DVD අනිත් එක මොකද්ද? Blu-ray. Blu-ray. හරි? Blu-ray disc කියලා අහලා ඇති දූල පුතාලා මෙන්න මේ තුන අයිති වෙන්නේ මොනවද? ප්‍රකාශ මාධ්‍යයට. හරි? එතකොට CD එක ධාරිතාවය අපි කොච්චරද කියලා බැලුවා. DVD එක DVD දෙක තුනක් තියෙනවා ධාරිතාවයන් වෙනස් වෙන ඒවා. ඒවා දැක්කා. Blu-ray එකේ නම් මෙගාබයිට් 40 50 ඒ වගේ sorry ගිගාබයිට් 40 50 වගේ දකින්න හම්බ වෙනවා. එතකොට ඒක අවශ්‍ය නැහැ. එතකොට Blu-ray තමයි නවීනම තාක්ෂණය වෙන්නේ. හරි? කියන්න පුතේ. Blu-ray එක උපරිම ධාරිතාව කීයද ගබඩා කරගන්න පුළුවන්? උපරිම කියන්නේ පුතේ අලුත් ඒවා තියෙනවා. මේකේ තියෙනවා 15 GB තියෙනවා. right? 20 GB තියෙනවා. right? 30 GB තියෙනවා. right? දැන් තියෙනවා 40 GB තියෙනවා. ඔන්න ඔය වගේ එතකොට ගබඩා කිරීම බලන්න වැඩි ධාරිතාවයකින් ගබඩා කරන්න පුළුවන්. වැඩි ධාරිතාවයකින්. right? එතකොට CD එකේ නම් 700යි MB. MB මේවා GB. ඒ කියන්නේ 700යි මේක එහෙනම් 15000යි MB කියන එක. 15ක් කියන්නේ. එතකොට DVD එකේ නම් 4.7යි සාමාන්‍යයෙන් GB. ඔන්න ඔය විදිහට දකින්න හම්බ වෙනවා. right? ඔක ලියා ගන්න ඕනේ නැහැ. ඕනනම් Blu-ray එකටත් ඔන්න ඔය වගේ ධාරිතාවයන් කීපයක් ලියා ගන්න. right? එතකොට මේ තුන අඩංගු වෙනවා කියන එක ප්‍රකාශ මාධ්‍යය තමයි වැඩිපුර දූල පුතාලා මතක තියාගන්න ඕන. හරි නේද හැමෝම? හරි අපි යමු ඒකට එන 2 3 3 ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම. අද වැඩ පුතේ වැඩක් කරන්න ඇද්ද? ඒක තමයි පුතේ දැන් වෙලාවත් එක්ක තමයි අද චුට්ටක්. right අපි මේ කොටස කරලා ඉන්න ඕන වැඩපොතට යන්න. වැඩපොතේ එක පුළුවන් වේද කරන්න. විනාඩි 15ක් විතර වැඩපොතේ කරමු. අපිට දැන් 10 වෙනකන් ඉන්න පුළුවන් දූල පුතාලට. බෑ නේද? පුළුවන් සර්. පුළුවන්ද හැමෝටම? පුළුවන් සර්. හැමෝටම පුළුවන් සර්. අනිත් ළමයට කොහොමද? ඔව්. එහෙනම් පුතේ අපි 10 වෙනිකම් විතර කරමු චුට්ටක් නේද? තාපේ භාගයයිනේ නේද? හරි. එතකොට හැමෝම අපි සතියේට එක දවසක් නේ ඇත්තටම ගන්නනේ. ඒක නිසා පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. අද පොඩ්ඩක් ඉතින් දූල පුතාලා අහනවා ඒක නිසා වෙලා ගියා. රයිට්? 2 3 3 2 3 3 ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම. ඝන මට දාන්න. අක්කට ක්ලාස් එකක් තියෙනවා. පුතා කට් වෙලා එන අක්කිට දෙන්න මේ පුතාගේ වීඩියෝ එක බලන්න පුළුවන් නේ. වීඩියෝ එක බලලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මගෙන් ඈ. හරිද? හරි. solid state devices. solid SOLID හරියට ලියා ගන්න ඕන පුතේ අකුරු solid state STATE devices
හරි ලියාගත්තද අද චුට්ටක් ඉක්මනට ලියමු අපි අද හරිද ඉන්න චුට්ටක් ඉන්න හරි සර් හරි ඉක්මනට හරි සර් හරි සර් හරි ඒකට අපි ලියාගමු දැන් මේක නම් මට බෝඩ් එකේ ලියන්න බෑ පුතේ ගොඩක් තියෙනවා පුතාලා හොඳට අහගෙන ලියන්න ඕන අප එදිනෙදා භාවිතා කරන pen drive අප එදිනෙදා භාවිතා කරන pen drive ඒකට වරහන් ඇතුලේ පුතේ සැනෙලි දාවක කියලා ලියන්න right කමා එකක් දාලා පෑන් දාවක කියලා කියනවා පොතේ තියෙනවා පෑන් දාවක කියලා පෑන් දාවක right එතකොට මේකේ පුතේ නියම සිංහල වචනේ තමයි සැනෙලි දාවක කියන එක. එතකොට දොළ පුතාලා 8 වසර 9 වසර 10 වසර ඒ වගේ ඉස්සරහට යනකොට ICT ඉගෙන ගන්නකොට මෙන්න මේ සැනෙලි දාවක කියන වචනේ තමයි භාවිතා කරන්නේ. අර දොළ පුතාලා පොඩි වයසේ ඉඳලා පෑන් දාවක කියලා දක්වලා තියෙන. නමුත් මේ වචනේත් අපි ඉගෙන ගමු පෙන් ඩ්‍රයිව් එකක් කියන්නේ සැනෙලි දාවක කියන එක තමයි නියම වචනේ. පෑන් දාවක කියලා කියනවා. මතක කාඩ් පත් හරි මේක වරහන වහලා මතක කාඩ් පත් වන TF කාඩ් SD කාඩ් TF කාඩ් SD කාඩ් මෙන්ම SSD දාවක අයත් වන්නේ හරිද අයත් වන්නේ හරි සර් ඝන තත්ත්වේ අයත් වන්නේ ඝන තත්ත්වේ මාධ්‍ය උපක්‍රම අයත් වන්නේ ඝන තත්ත්වේ ආචායන උපක්‍රම වර්ගයටයි නැත්නම් ඝන තත්ත්වේ මාධ්‍ය උපක්‍රම වර්ගයටයි ආචායන උපක්‍රම කිව්වත් මාධ්‍ය උපක්‍රම කිව්වත් දෙකම එකයි අයත් වන්නේ ඝන තත්ත්වේ මාධ්‍ය උපක්‍රම වර්ගයටයි කිව්වොත් එහෙමයි නැත්නම් ඝන තත්ත්වේ ආචායන උපක්‍රම වර්ගයටයි කිව්වත් ඒකම තමයි හරි කැමති විදියට ලියා ගන්න අයත් වන්නේ ඝන තත්ත්වේ ආචායන උපක්‍රම එහෙම නැත්නම් මාධ්‍ය උපක්‍රම යන්නටයි හරිද හරි සර් හරි හැමෝම හරි නේද ඊළඟ ඡේදයෙන් ලියන්න pen drive සර් ඔව් වෙනම ඡේදයකින්ද සර් ඔව් pen drive දත්ත ගබඩා කර
pen drive දත්ත ගබඩා කර එනම් තැන්පත් කර pen drive දත්ත ගබඩා කර එනම් තැන්පත් කර එහා මෙහා ගෙන යාම සඳහා වැඩි වශයෙන් භාවිතා වේ. එහා මෙහා ගෙන යාම සඳහා වැඩි වශයෙන් භාවිතා වේ. සඳහා වැඩි වශයෙන් භාවිතා වේ. හරිද? භාවිතාවේ ඊට පස්සේ මොකද්ද සර්? එච්චරයි. වැඩි වශයෙන් භාවිතා වේ. හරි ඔය ටික අපි පැහැදිලි කරගමු. එතකොට පුතේ මෙන්න අපි ඉස්සෙල්ලා ප්‍රකාශ මාධ්‍ය කිව්වා දැන් ඝන තත්ත්වයේ මාධ්‍ය ඝනයි. මේක ටිකක් අර පෙන් ඩ්‍රයිව් එකක් ගත්තාම ටිකක් තදයිනේ නේද ඒ වගේ. ඝන තත්ත්වයේ උපක්‍රම. එතකොට මේකට අයිති වෙනවා මොනවද පුතේ? පෙන් ඩ්‍රයිව්. දැන් දුවල පුතාලා හැමෝම පෙන් ඩ්‍රයිව් දැකලා තියෙනව නේද? පෙන් ඩ්‍රයිව් පෙන් ඩ්‍රයිව් ඔව් සර් ඔව් හරි. එතකොට පෙන් ඩ්‍රයිව් TF කාඩ් ඔව් TF කාඩ් එහෙම දැකලා තියෙනව නේද? අන්න ගිය සතියේ දුවත් පුතේ පෙන්නවා දුවේ පෙන්නවා නේද? TF කාඩ් SD කාඩ් එක මම පෙන්නවා දුවල පුතාලට මතක ඇති. එතකොට SSD drive කියන එක මම දුවල පුතාලට පෙන්නන්නම් right? ඒකත් අපි බලමු right? අපි යමු SSD මේ ගෑස් එකේ ඉන්නේ right? මේ තියෙන SSD hard disk කියන එක තමයි SSD drive කියන්නේ. මේ තියෙන SSD drive කියන එක අපි ගමු. මෙන්න දුවල පුතාලට දකින්න හම්බ වෙනවා SSD drive එක. මේ තියෙන්නේ. එතකොට අර පොඩි දෘಢ තැටියක් හා සමානයි. එතකොට මේ hard disk එක මේ තියෙන SSD එක. බලන්න hard disk එකේ මෙන්න මෙතන රූප සටහන හොඳින් බලන්න පුතාලට පේනවා ඇති. hard disk එකේ මෙන්න මේ වගේ තැටියක් තියෙනවා. දෘಢ තැටිය කියන්නේ ඒවයි. නමුත් මෙන්න බලන්න SSD එකේ right? SSD එක අපි ගමු මෙන්න මෙතෙන්ට පේනවා ඇති බලන්න SSD එකේ තැටියක් නැහැ. ඒකේ තියෙන්නේ සර්කිට් එකක් මෙන්න මේ වගේ දෙයක් තියෙන්නේ මෙන්න මේවා චිප්ස් ගොඩක් තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන SSD දාවකයක් මේ තියෙන්නේ HDD කියන්නේ hard disk කියන එක. හරි? එතකොට SSD දාවකයක් කියන්නේ මෙන්න මේ වගේ එකක් මේ තියෙන්නේ මෙන්න මෙතන හොඳටම පැහැදිලි වෙනවා මේ තියෙන්නේ hard disk එකක් HDD කියන එකේ මේ තියෙන තැටිය hard disk එකේ අර මන් දුවල පුතාලට පෙන්නුව එක මෙන්න SSD එක තියෙන විදිය right ඕක තමයි SSD දාවකයක් කියලා කියන්නේ හරි මේකත් ඝන තත්වයට අයිති වෙන්නේ දැන් hard disk එක මොන ඝනයටද අයිති වෙන්නේ චුම්බක මාධ්‍යයට නේද චුම්බක මාධ්‍ය ඔව් හැබැයි SSD දාවකයේ මොනවද ඝන තත්ත්වේ හරි ඔව් දුවල පුතාලා අන්න එක මතක තියාගන්න. එතකොට පුතේ මෙන්න මේ hard disk එක වගේම SSD එකත් දෘಢ තැටිය වගේ විදියටම වැඩ කරනවා. එතකොට සමහරලාට සමහර ලැප්ටොප් වල එහෙම පුතේ දෘಢ තැටිය වෙනුවට SSD drive එකක් තමයි තියෙන්නේ. එතකොට hard disk එකක් නෑ එකේ තියෙන්නේ SSD drive එකක්. එහෙම තියෙන ලැප්ටොප් වගේ ඒවා අපිට දකින්න හම්බ වෙනවා. right? එතකොට මම හිතන්නේ ඔන්න SSD එක දුවල පුතාලට හොඳටම දැක් ගන්න ලැබුණා. එතකොට මේ තියෙන්නේ SSD රූප සටහන් මේ තියෙන්නේ
SATA SSD කියලා දකින්න හම්බෙනවා. WD Blue කියන්නේ වර්ගය. මෙන්න ප්‍රමාණය තියෙනවා 500 GB කියලා ධාරිතාවය දක්වලා තියෙනවා. එතකොට මේකේ GB 500ක් වෙනකන් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. රයිට්? ඔය වගේ විවිධ වර්ග ඒවා තියෙනවා. රයිට්? ඔය තියෙන්නේ ඔක්කොම මේ තියෙන්නේ රයිට්? ඔය ඔක්කොම SSD දාවකයන් වෙනවා. මේ Samsung සමාගමේ SSD solid state drive කියන එක තමයි SSD කියලා කියන්නේ. solid state drive කියන එක Samsung සමාගම නිපදවපු SSD එකක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. රයිට්? මේ තියෙන තව එකක් ඔය වගේ. හරි? හොඳයි දැන් පැහැදිලි? හරි. ඔන්න දැන් පැහැදිලි ඒක පරිගණකයට සම්බන්ධ කරන්නේ කොහොමද? පුතේ දැන් මට පෙන්වන්න බෑ සම්බන්ධ කරන්න කේබල් එකක් තියෙනවා. මෙන්න මේ වගේ. රයිට්? එතකොට මෙන්න මේ වගේ කේබල් එකකින් සම්බන්ධ වීම සිද්ධ වෙනවා පරිගණකයට. රයිට්? එහෙම තමයි සම්බන්ධ කරන්නේ. හරි? හાર્ඩ් ඩිස්ක් එකත් එහෙමයි. මම දොළ පුතාලට වීඩියෝ එකක් පෙන්වන්නම්. ඒකේ දකින්න පුළුවන් හොඳටම. හරි. එතකොට මේකේ දැන් පෙන් ඩ්‍රයිව් හැම එකම අපි SSD කාඩ් හැම එකම දන්නවා. පෙන් ඩ්‍රයිව් පුතේ අපි භාවිතා කරනවා දත්ත එහා මෙහා ගෙනියන්න. දැන් දූල පුතාලා හොඳටම දන්නවා. දූල පුතාලගේ කම්පියුටර් එකකින් මොනවාරි දත්තයක් කොපි කරලා මේක පෙන් ඩ්‍රයිව් එකට දාලා යාළුවෙකුට දෙනවා. ඒ යාළුවා අරන් ගිහිල්ලා එයාගේ මොනවාරි කම්පියුටර් එක වගේ මේක කොපි කරගන්නවා නේද? පේස්ට් කරගන්නවා. එතකොට අන්න දත්ත එහා මෙහා ගෙන යාමට තමයි පෙන් ඩ්‍රයිව් එක වැඩිපුරම භාවිතා කරන්නේ. එතකොට ඒක ඝන තත්වයේ මාධ්‍යයක් හැටියට තමයි ආචායන මාධ්‍යයක් හැටියට හඳුන්වන්නේ. හරි. යටින් ලියමු අපි. දැන් ඊළඟ පේලියෙන් TF card ජංගම දුරකථනවල TF card ජංගම දුරකථනවල ජංගම දුරකථනවල කියලා ලිවස අතිරේක ගබඩා ඒකකයක් ලෙස ජංගම දුරකථනවල අතිරේක ගබඩා ඒකකයක් ලෙස භාවිතා වේ. අතිරේක ගබඩා ඒකකයක් ලෙස භාවිතා වේ. හරිද? එතකොට පුතේ දැන් මොබයිල් ෆෝන් එකක් ගත්තොත් එහෙම රයිට්? දැන් මෙහෙම ෆෝන් එක පුතේ මේකේ තියෙනවා ධාරිතාවයක්. ඒ කියන්නේ මේ ෆෝන් එකේ අපිට ගබඩා කරන්න පුළුවන් ධාරිතාවයක් අපිට තියෙනවා. රයිට්? එතකොට මේකේ අපිට ගබඩා කරන්න පුළුවන් ධාරිතාවයට වඩා අපිට තව මොනවාරි ෆොටෝස් වීඩියෝ වගේ දේවල් අපිට ගබඩා කරන්න ඕන නම් අපිට පුළුවන් මොකද්ද කරන්න පුළුවන්නේ මේකට මෙන්න මේ පැත්තකින් තියෙන QT TF කාඩ් එකක් දාන්න පුළුවන්. රයිට්? මේක න උඩින් තියෙන්නේ. රයිට්? ඔහම TF කාඩ් එකක් දැම්මොත් මොකද කරන්නේ? අපිට පුළුවන් ඒකෙත් තව ගබඩා කරන්න. එතකොට මේක අපිට අතිරේකව ගබඩා කිරීමේ හැකියාව ලැබෙනවා. රයිට්? ඔන්න ඔය විදිහට අපිට ෆෝන් එකත් අතිරේකව ගබඩා කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් ඒක තව වාසියක් වෙනවා. රයිට්? පැහැදිලි නේද? එතකොට ෆෝන් එකේ තියෙන ධාරිතාවයට වඩා තව කාඩ් එකක් යොදලා අපිට තව මේකේ තියෙන ධාරිතාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට කාඩ් එකෙත් අපිට ගබඩා කරගන්න පුළුවන්. එතකොට TF කාඩ් කියන එක තමයි වැඩිපුරම මේ ෆෝන් වල භාවිතා කරන්නේ. එතකොට සර් TF කාඩ් එක කියන්නේ මොකක්ද? TF කාඩ් එක කියන්නේ මොකක්ද කියලා දහන්නේ. ඔව් ඒකත් අපි පෙන්නන්නේ. දාන එකද සර්? සිම් දාන එක නෙමෙයි පුතේ. TF කාඩ් එක